අද ඔබට අපූර්ව දහම් කරුණු ටිකක් අහන්න ලැබෙනවා. තමන් දිහා කලින් නොබැලූ ආකාරයෙන් බලන්ට ඇහැක් ලැබෙනවා. අද මේ ධර්ම දේශනාවෙන්. ඉතින් ඒ නිසා හොඳට කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. අද හරි ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්නේ. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයා ගැන දේශනා කරපු දේශනාවක්. මේ ධර්මය අහනකොට ඉස්සෙල්ලාම බිහි වෙන්නේ ශ්‍රද්ධාවන්තේ. මේ බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයාට. මේ බුද්ධ ශාසනයට ඇතුල් වීමේ දොරටුව ශ්‍රද්ධාව. මේ බුද්ධ ශාසනය කෙනෙකුට අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ ශ්‍රද්ධාව නැතිවීම නිසා. උපද්දවා ගන්නත් අමාරු ශ්‍රද්ධාව, රැක ගන්නත් අමාරු ශ්‍රද්ධාව. ඒ නිසා දැන් ඉස්සෙල්ලාම බලමු ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා තීහි භික්ඛවේ ඨානේහි සද්දෝ පසන්නෝ වේදිතබ්බෝ. කාරණා තුනකින් ශ්‍රද්ධාවන්තයා පැහැදුණු කෙනා දැනගන්න කියනවා. කතමේහි තීහි මොකක්ද ඒ කරුණු තුන? සීලවන්තානං දස්සන කාමෝ හෝති. සිල්වතුන් දකින්න කැමැති. සද්ධම්මං සෝතුකාමෝ හෝති. ශ්‍රී සද්ධර්මයේ අහන්න කැමැති. විගත මල මච්චරේන චේතසා අගහරං අජ්ජහවසති. මසුරු මල දුරු කරපු සිතින් gedara වාසය කරනවා. මුත්ත ඡාගෝ. ඔහු අත දිගහැරලා අතහැරලාම දන් දෙනවා. පයත පානි දන් දෙන්න අත් දෙක සෝදාගෙන ඉන්නේ, සූදානම් පිටින්නේ. වොස්සග්ග රතෝ දීම පිණිස හිත ඇලිලා තියෙන්නේ. යාච යෝගෝ දන් දීමේ යෝගය කරනවා. දාන සංවිභාග රතෝ දානේ සංවිධානය කරනවා. ඒ කියන්නේ මසුරු මල දුරු කරලා දන් දෙන කෙනෙක් මෙයා. ඉමේහි කෝ භික්ඛවේ තීහි ඨානේහි සද්දෝ පසන්නෝ වේදිතබ්බෝ. මේ කාරණා තුنين ශ්‍රද්ධාවන්තයා පහන් සිත් ඇති කෙනා දැනගන්න කියනවා. දැන් මම මේ කාරණාව විස්තර කරනවා. ඒතර ශ්‍රද්ධාවන්ත කෙනා දැනගන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ තමයි ඔහු සිල්වතුන් දකින්න කැමැති. ශ්‍රී සද්ධර්මය අහන්න කැමැති. මසුරු මල දුරු කරලා දන් දෙනවා. දැන් ඔබ දෙස බලන්න මා එසේද කියලා. ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය මුල් කරගෙනම මේ දේශනාව ආරම්භ කරපු නිසා මට මුලින්ම මතක් වුණේ මේ මාධ්‍ය. ශ්‍රද්ධාවන්තයාගේ කරුණු තුනම සම්පූර්ණ කරනවා මේ ශ්‍රද්ධා රූපවාහිනිය නිසා. ඇයි ඒ? සිල්වතුන් ගුණවතුන් දකින්න ලැබෙනවා. දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය තිබ්බේ නැත්නම් ගෙවල් වලට එලා ඉන්න මිනිසුන්ට මාස ගාණක් සංඝයා වහන්සේ නමක් දකින්න වෙන්නේ නැහැ. ලංකාව පසක තැබේවා පිටරටවල මිනිස්සු. විදේශගතවල පින්වතුන්ට සංගරුවන කසාවතක් දකින්න නැහැ. ශ්‍රද්ධාවන්තයන්ගේ සිල්වතුන් දැකීමේ කැමැත්ත පුරවනවා. සද්ධම්මං සෝතු මිච්ඡති. ශ්‍රී සද්ධර්මය අසන්න කැමැති ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාවන්තයන්ගේ දහම් පිපාසයේ සංසිඳවනවා. ශ්‍රද්ධාවන්තයා මසුරු මල දුරු කළ දන් දෙනවා.
දන් දෙන්න පාර පෙන්නනවා. දැන් තේරෙනවද ඔබ දායකත්වයේ දරලා මේ පවත්වාගෙන යන මේ උතුම් සත්පුරුෂ වැඩපිළිවෙලේ තියෙන වටිනාකම? රුපියලකින් හරි දායක වෙනවද? ඔබ සියලු දෙනා මේ මිනිසුන්ගේ හිත්වල කෙලෙස් ගිනි නිවීමේ පිනේ කොටස්කරුවෝ. ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාවේ ගුණ පුරවන කොටස්කරුවෝ. ඉතින් ඒ නිසා මේ ගැන සතුටටපත් වෙන්න ඕන. මම මේ කාරණා තුනෙන් එක කාරණාවක් විශේෂයෙන් ඉස්මතු කරනවා. සීලවතෝ දස්සන කාමෝ කියන එක කවුරුත් දන්නවා. සිල්වතුන් ගුණවතුන් දකින්න කැමතියි. දැන් අසපුවල වැඩසටහන් පටන් ගන්න කල් බලාගෙන ඉන්නේ එන්න. ඔය බලාගෙන ඉන්නේ ශ්‍රද්ධාව. ධර්මයට ආසයි. අවුරුදු 60ක අම්මා කෙනෙක් ලිපියක් එවලා තිබ්බා. ඒ අම්මා දවසක් රේඩියෝ එක කරකවගෙන යනකොට ශ්‍රද්ධා ලක්විරු ගුවන්විදුලිය අහුවෙලා. අනේ බණක් යනවා. මුන්දේ අහගෙන හිටියා. හරි සතුටුයි. හරි සතුටුයි. ඊට පස්සේ මොකද කළේ? මේ පහවදා හිතුණා මේ කියපු කරුණු හරි වටිනවා ලියන්න ඕන. හොඳයි එදා ඉඳලා ලියනවා. දැන් අවුරුද්දක් ඇතුළත අර වයසක අම්මා ලියපු පොත් පිටු 80 පොත් 5ක් 10 කරුණු ලියලා තිනවා කියනවා. හැබැයි මම ඒවා බලනවා කියනවා. සත්පුරුෂයන් වහන්සේලාට පින් සිදු වේවා. ලියලා ඉවලා. අවුරුදු 10ක දුවෙක් ලියුමක් එවලා ස්වාමීනි මම 10 කරුණු ලියන්න ගත්තා. මම මේ අවුරුද්දක් ඇතුළත ලියපු 10 කරුණු මේ ලක්විරු ගුවන්විදුලිය අහලා පිටු 160 පොත් 6ක් ලියලා තියෙනවා. මම ඒවට ලස්සනට කවර දාලා මගේ යාළුවන් අතර බෙදා හරිනවා කියවන්න කියලා. මමත් ඔබ වහන්සේලාගේ ධර්ම ප්‍රචාරයේ කොටස්කාරයෙක්. පින් අනුමෝදන් වේවා කියලා. ඊට පස්සේ තව දුවෙක් ලියුමක් කියවලා මම දුප්පත් ගෙදර ප්‍රශ්න තාත්තා අම්මලාගේ ගොඩක් ප්‍රශ්න. ඒ නිසා මං හවස් වෙනකොට ගෙදර ආච්චිලා ගෙදරට යනවා. ආච්චි හොරෙන් රේඩියෝ එක දානවා. මං කන් යොමාගෙන හිටියා. ලක්විරු ගුවන්විදුලිය. මං මේ ධර්මය අහනකොට මට ජීවිතේ එපා වෙලා තිබ්බේ. ඒත් මට හිතුණා මේ ධර්මයෙන් ජීවිතේ හදාගන්න පුළුවන් කියලා. හැබැයි එක දිගට මට ප්‍රශ්න ආවා. මං අවසානයේ තීරණය කළා මං ආශාවෙන් බණ ඇහුවා. මේ ජීවිතේට තියෙන එකම විසඳුම ශ්‍රී සද්ධර්මයේ නම් මම මේ ලියන මගේ ප්‍රශ්නෙට විසඳුමක් මට ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන්න ඕන. මේ දුව ලිපියක් කිව්වා. කොහොම හරි ඔය ලිපිය මගේ අතට ලැබුණා. ඒතර මටත් වැඩ කටයුතු වැඩි නිසා මං ලිපිය කියවලා බැලුවා. ඉතින් දුක දුවේ පුතේ පින්වත්නි ඔයාලා ජීවිතේ දුක් ගිනි කොච්චර ලියලා එව්වත් අපිට ඒක බලපු ගමන් ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඔයාලට හිතුණාට ඔයාලා තමයි ලොකුම දුක විඳින්නේ කියලා. මිනිසුන්ගේ දුක් ගිනි අහන අපිට ඒක තවත් දුකක් විතරයි. ඇයි මං ඒක කිව්වේ? ඔබ හිතට යම් ඇස්වැසිල්ලක් ගන්න මේ ලෝකේ බොහෝ දෙනා දුක් විඳිනවා. මම එකම දුක විඳින කෙනා නෙවෙයි. මං වාගේ දුක් විඳින ගොඩාක් අය ඉන්නවා. ඒ නිසා ජීවිතේ දුවගේ ලොකු ප්‍රශ්නයක්. මට ඒක අර දුක් මිනිසුන්ගේ දුක් කියවලාම මං ඒ ලිපිය එහෙම තිබ්බා. තව දුකක්. අනේ මම මහාන වෙච්ච එක කොච්චර සැපයක්ද කියලා හිතලා. ඒත් මට ලිපිය දැක්ක ගමන් මේකට උත්තරයක් යවන්න ඕන. උත්තරයක් යවන්න ඕන කියලා හිතෙනවා. මං කොහොම හරි දවසක් උත්තරයක් අරන් මේ ලිපියක් ලියලා යවුවා. ආයෙ ලිපියක් ආවා. ස්වාමීනි ධර්මයෙන්මයි මට එකම විසඳුමක් තියෙන්නේ. නමුත් මගේ ජීවිතේ දුක් ගිනි වැඩි. මම බලාගෙන හිටියා.
උත්තරයක් නැහැ. ඒ වුණාට මම හිතුවා එහෙනම් මගේ කර්මය වැඩි. ඒ නිසා මගේ එකම විසඳුම මේ දුකෙන් මං අහපු බණ ටික හරි හිතේ තියාගෙන සියදි විහානි කරගන්නවා. ඇයි මට අම්මගෙන් නැහැ සැනසෙල්ල, තාත්තගෙන් නැහැ සැනසෙල්ල, අවුරුදු 16ක දුවෙක්. ඇයි මේ මොකද්ද ඇයි සැනසෙල්ල නැහැ කියන්නේ? තාත්තා ගුරුවරේ. ගෙදර ඇවිල්ලා වැඩේම කාමරේ දොර වහ ගන්නවා. මේ කෙල්ල දවසක් බලනකොට කාමරේ දොර ඇරලා මේ ජනෙල්ලෙන් මේ තරුණ ළමයි වල්කමින් හිත ගඳ ගහන තරුණ කොල්ලෙක් මේ ෆෝන් එකක් පාවිච්චි කර කර ගඳ ගහන ලෝකෙක තනි වෙනවද? මේ ලොකු දරුවෝ ඉන්න ඉස්කෝලේ සර් කෙනෙක් වුණ තාත්තා කාමරේ ඒ විදිහට තනි වෙලා මේ කෙල්ලට අප්පිරිය වුණා. අයියා ඉස්කෝලේ ඇරලා එනවා කාමරේට යනවා. දවසක් ජනෙලෙන් බැලුවා අයියාගේ තාත්තගේ වෙනසක් නැහැ. මේ කෙල්ලට බයයි. ඒ කෙල්ල දිහා තාත්තා බලනකොට අයියා බලනකොට බයයි. දැන් බණ අහනකොට පව් පින් ගැන කියනවා. මේ කෙල්ලට බයයි පවක් වෙයි කියලා. ගෙදර කවුරුවත් නැති වෙලාවක දැන් උත්තරයකුත් නැහැ. ලණුවක් අරගෙන බාල්කෙට දාලා බෙල්ල වෙලෙ දාගන්න පුටුව උඩ නගිනකොටම සීනු හඬ ඇහුණා. තැපැල් මහත්තයා අර ලියුම විනාඩි 2ක් පරක් වුණා නම් මේ දුක් විඳින කෙල්ලගේ ජීවිතේ නැහැ කියලා ලියලා ඉවල තිබ්බේ. ඈ දැන් පටාංචාරාවක් වෙලා ධර්මයේ හොයනවා. ඒ ධර්මයේ හොයන ඈට දෙවුරන් වෙහෙර තමයි මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය. ඔය එක කතාවක් කොච්චර කතා ඇතිද? ශ්‍රී සද්ධර්මයේ අසනු කැමති, දුක්ගිනි නිවා ගනු කැමති අයට ධර්මය ඇහෙනවා. ධර්මය අහන්න කැමති නම් ඔවුන්ට ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට විනය්‍ය මච්චරේ මලං. අන්න ওই කාරණාව තමයි අද මම විස්තර කරන්නේ. පින්වත්නි, මසුරු මල දුරු කරලා දන් දෙනවා කියන කාරණාව ගොඩාක් අය දන්නවා අඩුයි. දන්නවා අඩුයි කියන එක දැන් ඔබට තේරෙයි මං විස්තර කරනකොට. මසුරුකම කියලා කියන්නේ තමා සතු දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. තමා සතු දේ අනිත් අය පරිභෝග කරනවාට කැමති නැති බව නැමැති මසුරුකම දුරු කරන්න තමයි දන් දෙන්නේ. බොහෝ දෙනා දන් දීමේ අර්ථය ඒ කියලා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න තමන් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්න ධනෙ විය පැහැදම් කරලා ඒ තමන්ගේම ධනෙනේ ඒකෙන් දානයක් හදලා සංඝයාට දන් දෙනවා. ගිහි අයට දන්සල් දෙනවා. අන්න තමා සන්තක දේ අනිත් අය පරිභෝග කරනවා දැකලා සතුටු වෙන්න ඕන. දානේ අර්ථය එනවා. දැන් ඔන්න හොඳට ප්‍රණීත විදියට දානේ හදාගෙන ඇවිල්ලා ව්‍යංජන බෙදනකොට මේ හැන්දට එන්නේ. ඇයි මේ තමා ප්‍රණීතව හදපු දේ සිස්සේ අන්න අය අනුභව කරන එකට ඇයි එන්නේ නැත්තේ මේ හැන්දට? මසුරුකම. දානේ අර්ථේ පිරෙන්නේ නැහැ. මසුරුකම හිතේ තිබ්බට පස්සේ පින්වත්නි, මසුරු කෙනෙක් අතීතේවත් වර්තමානේවත් අනාගතේවත් දෙව්ලොව උපදින්නේ නැහැ. ශ්‍රමණෙක් හෝ පැවිදි මේ ගිහියෙක් හෝ මසුරු සිත දුරු කළේ නැත්තම් දෙව්ලොව උපදින්නේ නැහැ. ඒකයි සේක බලවල ඡාග කියලා කියන්නේ. මසුරු මල දුරු කරපු ගුණයට. ඔන්න ඒ අය උපදින ලෝකයක් ගැන මේ කියන්නේ.
මම උපකල්පනය කරපු ලෝකයක් නෙවෙයි. බොරුවට මවලා කියන ලෝකයක් නෙවෙයි. ඇත්තටම තියෙන ලෝකයක් ගැන කියන්නම්. මසුරු අය උපදින. මසුරු අය උපදින ලෝකයක් තමයි බහිරව ලෝකය. අපාය ගණ අසා ඇති ඔබ, නිරේ තිරිසම් ප්‍රේත දිව්‍ය ලෝක ගැන අසා ඇති ඔබ, සමහරට බහිරව ලෝක ගැන අසා නැතුව ඇති. අද ඔය සවම් පුරා බහිරව ලෝකෙ ගැන අහගන්න විස්තර. බහිරව ලෝකෙ උපදින්නේ මසුරු අය. ඔවුන්ට බහිරව ලෝකෙ දිව්‍ය සම්පත්තිය තියෙනවා. බහිරව ලෝකෙ උපදින්නේ පින් තියෙන අය. හැබැයි බහිරව ලෝකෙ කියන්නේ දුක්ඛිත ආත්ම භාවයක්. කෙසේද ඔවුන් උපදින්නේ? මෙන්න මේ විදිහට. ඒ තමයි මෙයා ලස්සන විහාරයක් හදනවා. මනුස්ස ලෝකෙ ඉද්දී. විහාරයක් හරි, ධර්මශාලාවක් හරි, චෛත්‍යයක් හරි, බෝධියක් හරි, කුටියක් හරි, එහෙම නැත්නම් ආරාමයකට ඉඩමක් හරි මෙයා පූජා කරනවා. මෙයා හොඳට මේක හදලා හොයලා බලලා පූජා කරලා හරි සන්තෝෂෙන් ඉමම් බික්කම් ඉමං මේ සේනාසනං හෝ ඉමන් ධර්මශාලං හෝ බික්කු සංඝස්ස දේම කියලා දන් දෙනවා. ඔන්න මෙයා පිනෙන් පිරුණා. හැබැයි මේ දන් දීමත් එක්කම මෙයාට ලස්සනට වැඩ කරනවා සංයෝජනයක්, සක්කාය දිට්ඨිය. එයා දැන් පූජා කරපු ගමම්ම ගන්නවා මම හදපු ආවාසේ, මං හදපු ධර්මශාලාව, මං හදපු චෛත්‍ය, මං හදපු බෝධිය, මං පූජා කරපු ඉඩම කියලා සක්කාය දිට්ඨියෙන් අල්ලගත්තා. අරක නැති වුණා. මොකද නැති වුණේ? මුත්තචාගෝ. මුත්තචාගෝ කියන එක නැති වුණා. අත්හැරලම දන් දෙන එක නැති වුණා. ඇල්ලුවා මෙයා. මෙයා අල්ලනවා දැන් මම්ම හදපු ආවාසේ. මෙයා දැන් දන් දුන්නා. ඒත් හිතෙන් ඇල්ලුවා. දැන් මොකද කරන්නේ? මෙයා නිතර බලනවා මේක ගැන. මං හැදුවේ මේක. එන අයටත් කියනවා මං හැදුවේ. මං කළේ ඔකට මෙච්චර ගාණක් ගියා. ඔහොම ඉන්නකොට මේ ආවාසයේ ඉන්න තෙරුන් වහන්සේ මොකද කරන්නේ? අර තවත් පිටින් ඉන්න තෙරුන් වහන්සේලා වූ ගිහි අය වූ අර ආවාසයට ඇවිල්ලා කතා කරනවා. අර ආවාසේ පූජා කරපු උපාසකයාට එච්චර ලොකුවට කතා කරන්නේ නැහැ. එතකොට අර උපාසකයාගේ හිතට එනවා බලාපන්. මමයි හැදුවේ. දැන් මාත් එක්ක කතා නැහැ. අර පේන්නේ අර කොහෙවත් යන්නේ මේකට වැද්දාගෙන. දැන් දන් දෙන්න ඕනේ තමා සතු දේ අන් අය පරිභෝග කරනවා දැකලා සතුටු වෙන්නනේ. තමා සතු දේ අන් අය පරිභෝග කරනවට කැමති නෑ. මසුරුයි. ඊට පස්සේ කියන මේ සත්‍ය කතාවක් කියන්නේ. ඊට පස්සේ මොකද මෙයා කල්පනා කරනවා අන්න අපේ ආවාසේ තෙරුන්ට අලුතෙන් ආපු අය ඉහළයි. ආවාසේ හදපු එකාට පයින් ගැහුවා. මම යන්නේ. මම යොතන හැදුවේ. මුන්ට මුල මතක නැහැ. කෙලෙහි ගුණේ නැහැ. මෙයාගේ හිතේ වැඩ කරනවා. මේ තමන් පූජා කරපු දෙයක් මේවා කරගෙන. ඊට පස්සේ තමන් පූජා කරපු ආරාමයට ආවාසෙට තමන් අකමැති අය එනවා. එනකොට මෙයාගේ මූණ සවුත් වෙනවා. අරුන් එනවා. අරුන් එනවා. හාමුදුරන්ට දැන් උන් ඉහළයි. ඊට පස්සේ පොදු සභාවක දායක සභාවක සංඝයා වහන්සේ අවවාද කරනවා. මූණ තොලපොට පෙරලෙනවා. උන්වහන්සේට මතක නෑ මේක කළේ මං කියලා. දැන් ඔන්න
දන් දීලා රැක්කා. රකින්නවා මගේ කියලා අත්හැරියේ නැහැ. මැරිච්ච ගමම්ම උපදිනවා. ඒ විහාරේ, ඒ ආවාසයේ, ඒ ආරාමේ යටම පොළොවේ බහිරව විමානය. දෙව්ලොව යන්නේ මසුරු කෙනා. ඒක යටම උපදිනවා. කොහොමද උපදින්නේ? අර තමන් කැමැති ආවාසේ, තමන් හදපු ආවාසෙට අනිත් අය එනකොට තෙරුන් වහන්සේ අවවාද කරනකොට තොල් පොට පිට පෙරළුණානේ. බාහිරවයන්ගේ තොල් තියෙන්නේ මෙහෙම එළියට එල්ලිලා. අඩිය තියෙනකොට කතා කරනකොට මෙහෙම ජොල් හෙල්ලෙනවා. බාහිරවයා. තමන් අකමැති අය ආරාමෙට එනකොට අර මූණ රැව්වා. විකෘති ඇස් දෙක, විකෘති මූණ. පින්කමක් කරලා පළල් හිතෙන් හිතුවේ නෑ. පටු වුණා. මිටි රූපේ. අතපය බකල් වෙලා බඩ ලොකුවට තියෙනවා බාහිරවයා. විමානේ මැණික්, විමානේ රත්තරන්, දිව්‍ය භෝජන. ශරීරයේ විකෘති වුණත් ඇයි මේක දුගතියක් වෙන්නේ? ඔහුට පේනවා ආරාමෙට ආය කට්ටිය එනවා. ආය අර ශෝකේ හට ගන්නවා. මුන් ආවා. ඇයි දැන් පේනවා එතනමනේ. හාමුදුරුවෝ නම් අපවත් වෙනවා. බාහිරයට අවුරුදු 1000 ගණන් ආයුෂ. යන්නේ ලේසි. රහතන් වහන්සේලාගේ යුගවල් වල බාහිරව වෙලා ඉපදිච්ච අය දැන් හාමුදුරුවෝ මේ භූමියට ගියොත් පන්න ගන්නවා. ඇයි ඒ? රහතන් වහන්සේලා දැකපු අය දැන් ඉන්න හාමුදුරුවෝ දැක්කොත් පන්න ගන්නවා. ඉන්න දෙන්නේ ආරාමයේ. ඔය විහෙර විහාරවලට අර අනිත් කියනවා දන් දෙනකොට මෝන ඇඹුල් කරගත්ත. ඒ තමන් පූජා කරපු ආරාමෙට තමන් අකමැති අය එද්දි මෝන මේ සවුත්තු කරගත්ත අය ඒ විදිහටම බහිරව ලෝකේ ඒ මෝනෙන්ම ඉපදිලා. ලේසියෙන් පහදින්නේ නැහැ කාටවත්. දැක්කද පිනක් කරන්න ගිහිල්ලා විච්ච දෙයි. ඇයි? මසුරු නිසා. දන් දෙන දේ, දීපු දේ සිස්සේ අනිත් එක්කිනා පරිභෝග කරපුවා වේ. දැන් අපි මේ ශ්‍රද්ධා රූපවාහිනී ධර්මයේ දන් දෙනවා. දැන් අපි වාරණයක් දාලා තියනවද? අහවල් කට්ටිය විතරක් අසත්වා. එහෙම නෑ. ඕන කෙනෙක් අසපුවා වේ. අසපුවල දොරටු විවෘත කරලා තියෙන්නේ. ඕන කෙනෙක් ආපුවා වේ. දහම් පොතපත විවෘත කරලා තියෙන්නේ. ඕන කෙනෙක් කියවපු ආවේ. මසුරු නෑ. දන්සල් දෙනකොට බෙදනවා. ඕන කෙනෙක් කාපු ආවේ. මසුරු නෑ. ඒ දෙන මිනිස්සයා අර දීපු දේ මගේ මගේ කියලා හිතෙන් අත්හැරියේ නැත්තම් ඔහු මසුරුයි. ඔහු ඒ විමානේ උපදිනවා යට. තව කියන්නම් විස්තර. බුදුරජාණන් දැන් මේ මසුරුකම ගිහි අයටත් වැඩ කරනවා, පැවිදි අයටත් වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, මේ බඹසර මේ ශාසන නිවන් මාර්ගයේ තියෙන්නේ මසුරුකම දුරු කිරීම පිණිසයි. පින්වත් මහණෙනි, මසුරුකම දුරු නොකොට සෝවාන් වෙන්නේ නැත. මසුරුකම දුරු නොකොට සකදාගාමි වෙන්නේ නැත, අනාගාමි වෙන්නේ නැත, අරහත්වයට පත්වන්නේ නැත. මගඵල පසක තැබේවා. ශ්‍රද්ධාවන්තයා මසුරු මල දුරු කරපු කෙනෙක්. මසුරු හිතේ ශ්‍රද්ධාවට ඉඩක් නැත. මසුරු හිතේ ශ්‍රද්ධාවට ඉඩක් නැත. දීපු දේ අල්ල ගන්නවා. සෙම්බුවක් පිදුවක් බලනවා කොහෙද තියෙන්නේ කියලා. දානයක් ගෙනාවත් මං ගෙනාපු දේ බෙදුවද කියලා බලනවා.
තමන් ව්‍යංජනයක් බෙදන්න බලාගෙන ඉන්නවා. ඒ ව්‍යංජනේ වෙන කෙනෙක් බෙදනකොට හිත සවුත් වෙනවා. මා සන්තකදී අහවලා ගත්තා. හිතින් සතුටු නෑ. ව්‍යංජන භාජනයේට මසුරු වෙලා. ව්‍යංජන භාජනයේට මසුරු වෙලා. අන්න අහවල් තැන බණක් තියෙනවා. අපි හොරෙන් යන්. අරුණ්ඩ කිව්වොත් උම්මුත් එනවා. ආගෙන පින්කමකදී තමන් මසුරු වෙලා කැමති නෑ. දානේ හැන්දට එන්නේ අත මසුරු වෙලා. පින්වත් මහණෙනි, පැවිද්දා විසින් දුරු කළ යුතු මසුරුකම් 5ක් තියෙනවා. කුමක්ද? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ගිහි කෙනාටත් ওই 5 වැඩ කරනවා. පැවිද්දාගේ ගැන ඉස්සෙල්ලා විස්තර කරන්න. ආවාස මච්චරිය කියන්නේ තමා ඉන්න ආවාසේ තවත් කෙනෙක් පරිභෝග කරනවට කැමති නෑ. තමා සන්තකදී අන්නයි පරිභෝග කරනවට කැමති නැති බවනේ මසුරුකම කියන්නේ. ආවාස මච්චරිය කියන්නේ තමන් ඉන්න තැන අන්නයි පරිභෝග කරනවට කැමති නෑ. වෙනත් හාමුදුරුවෝ වෙනවට කැමති නෑ. ආවාස මච්චරිය. කුල මච්චරිය. තමන්ගේ දායකයන්ට වෙනත් අය කතා කරනවට කැමති නෑ. තමන්ගේ දායකයෝ වෙන පන්සල් වලට යනවට කැමති නෑ. කුල මච්චරිය. තමන්ට ලැබෙන ලාභ අන් අය පරිභෝග කරනවට කැමති නෑ. ලාභ මච්චරිය. තමන්ගේ කාර් එකේ වෙන කෙනෙක් දාගෙන යන්න කැමති නෑ. තමන් යන රැස්වීමට තව තමන්ගේ පොඩි නමක් ගෙන්නන යන්න කැමති නෑ. ලාභ මච්චරිය. වන්න මච්චරිය. තවත් කෙනෙකු වර්ණනා කරනවට කැමති නෑ. තමන් කැමති මම වර්ණනා කරත්වා, මගේ ගුණ කියත්වා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට තමන්ගේ ගුණ කියන්න ඕන එකට වෙන කෙනෙක්ගේ නමක් කියන්නේ අප්සෙට් යනවා. වන්න මච්චරිය. දැන් ආම්දුරන් ඕක කියලා අපි දිහා බලාගෙන ඉන්න එපා. පිනක් කළා පුණ්‍යානුමෝදනාව වෙනස් වුණොත් අප්සෙට් යනවා. වන්න මච්චරිය. දායකයාට ලොකු පින්කමක් කළා වෙන කෙනෙක්ගේ නමක් කියන්න බලන්න. මූණ බහිරවයගේ වගේ වෙනවා. සතුටු වෙන්න මේවා විස්තර කළා දෙන එක ගැන රිද්දා ගන්න එපා හිත. අපි දන්නේ මේවා අපි අතින් වෙනවා කියලා. මේවා දුරුනොකට දෙව්ලොව උපදින්න බෑ කියලා අපි දන්නේ නෑ. තුවාලයක් සුව කරද්දී රිදෙන්න පුළුවන්. සතුටු වෙන්න තුවාලේ සුව වෙනවා. කටුවක් ගලවද්දී රිදෙන්න පුළුවන්. සතුටු වෙන්න වේදනාවක් නැති වෙනවා. ඊට පස්සේ ධම්මමච්චරිය කියලා කියන්නේ මේ දායක පිරිසට මම බණ කියන්න ඕන. වෙන හාමුදුරුවෝ නම බණ කිව්වොත් අප්සෙට් යනවා. ධම්මමච්චරිය. තමන් ධර්ම කාරණාවක් ඉගෙන ගත්තොත් ඒක මම කියන්න ඕන. වෙන කෙනෙක් කියනවට කැමති නෑ. ධම්මමච්චරිය. ඒ තමන් ධර්ම කාරණාව ඉගෙන ගත්ත විදිය අනිත් අයට කියන්න කැමති නෑ. ධම්මමච්චරිය. දහම් කරුණක් හොඳට විස්තර කරනවා. ස්වාමීනි ඕක කොහෙද තියෙන්නේ? නෑ ඔයාලා හොයා ගන්න. ධම්මමච්චරිය. අපි සියලු දෙනා මේ සැනසෙන්නේ එක්තරා යුග පුරුෂයෙක්ගේ මසුරු සිත නැතිවීමේ විපාක. කවුරුන්ද? අපගේ ගුරු දෙවිඳුන්ට ධර්මමච්චරිය නෑ.
ශිෂ්‍යේ ධර්ම දානය දුන්නා. ওই මසුරුකම් පහම නෑ කිව්වත් සාධාරණයි. මසුරුකම තිබ්බනම් ගෝලෙකුට බණක් කියන්න දෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ මසුරුකම නැතිවීමම මේ ශ්‍රද්ධා රූප වාහිනිය. පැය 24ම ශිෂ්‍යෝ ධර්මයේ කියත්වා. ඔන්න මසුරුකම. දැන් ගිහි ඇත්තෝ දිහා බලන්න තමන්ගේ මසුරුකම් මොනවද කියලා. පළවෙනි එක තමයි ආවාස මච්චරිය. අපගේ එයා ආවාස විදියට ගන්න ඕනේ එයාගේ ගෙදර. බලන්න තමන් ගෙදරට තමන්ගේ ගෙදර අනිත් අය එනවට අකමැතිද? තමන්ගේ ගෙදර අනිත් අය පරිභෝග කරනවට අකමැතිද? අන් අයට පාවිච්චි නොකරන්න දෙන වෙනම කාමර වෙන් කළාද? බලන්න. ආවාස මච්චරිය තියෙනවද කියලා තමන් ඉන්න තැන්වල. කුල මච්චරිය තමන් හිතවත් අයත් එක්ක වෙන අය කතා කරනවට අකමැතිද කියලා බලන්න. තමන් යන තැන්වලට වෙනත් අය යනවට අකමැතිද කියලා බලන්න. ආදරය කරන තරුණ දූල පුතාලා අතර බලවත්ව තියෙනවා මේ කුල මච්චරිය. කැමති නැහැ වෙන ළමයෙකුට hina වෙනවට. වෙන ළමයෙකුට කතා කරනවට හිත පෑරෙනවා. මසුරුකම. තමන් ආදරය කරන තරුණයා තමන් ආදරය කරන තරුණිය තවත් කෙනෙක් ඇසුරු කරනවට කතා කරනවට කැමති නෑ. මසුරුකම. ආදරය කරන්න ගිහිල්ලා සුගතිය අහිමි කරගන්නවා. ඊළඟට මේ කුල මච්චරිය කියන එක පොඩි කාරණාවකින් විස්තර කළේ. ලාභ මච්චරිය ලැබිච්ච දේවල් පරිභෝග කරනවට කැමති නෑ. හොඳම උදාහරණයක් දෙන්න. ගොඩාක් ගෙවල් වල සෝෆා සෙට් එක තියෙන වහලා. ලාභ මච්චරිය ඉඳ ගන්නවට කැමති නෑ. බඩු ගොඩ ගහලා ඇවිදින්න බෑ කකුලේ වදිනවා. එකෙකුට පස්ස තියාගන්න තැනක් නෑ. මසුරුකම. මසුරුකම. සෝභා සෙට් එක හංගා තැබීම මසුරුකම කියලා දැනගෙන හිටින්නේ නෑනේ අපේ. ගෙදෙට්ට යම්කිසි භාණ්ඩයක් පරිභෝග වස්තුවක් ලාභයක් ලැබුණු සියලු දෙනා පරිභෝග කරත්වා. එන මිනිස්සු පරිභෝග කරත්වා. තමන්ගේ වාහනේ තමන්ගේ දරුවෝ පාවිච්චි කරනවට අකමැති අය ඉන්නවා. ආරක්ෂාව ගැන හිතලා ඒ වගේ හිතීම නෙමෙයි මේ කියන්නේ. වාහනේ සවුත්තු වෙයි. වාහනේට කරදරයක් වෙයි. වාහනේ ගෙවෙයි. ඉක්මනින් සර්විස් කරන්න වෙයි. මසුරුකම. ඔගේන වාහනේ නිසා බහිරවෙක් වෙනවා. මසුරුකම. කොච්චර ඉන්නවද ලංකාවේ? ගෙදර වාහනේ කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැහැ. ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ලාභ මච්චරිය, වන්න මච්චරිය. බලන්න දරුවෝ හැම වෙලාවෙම කියන්නේ අම්මගේ ගුණ නම් තාත්තට ඩෝන් යනවා. වන්න මච්චරිය අම්මගේ ගුණ කියනවට කැමති නෑ. වැඩිපුරම දරුවෝ කියන්නේ තාත්තගේ ගුණ නම් අම්මට මෙන්න අම්මා අවුල් යනවා. තමන්ගේ දරුවෝ තමන්ගේ ස්වාමියාට තමන්ගේ තාත්තට ගුණ කියනවට කැමති නෑ. කොච්චර පවුල් වල අවුල් තියෙනවද මේ එක්කෙනෙක් වර්ණනා කිරීම නිසා. එක්කෙනෙක් වර්ණනා කිරීම අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන් මසුරු නිසා. වර්ණනාව මට පැමිණේවා. ඒ වර්ණනාව වෙන කෙනෙක් පරිභෝග නොකරත්වා. මසුරුයි. මසුරුයි. මේ ලෝකේ ඉන්නවා එහෙම. දැන් සමහර බිරිඳටම ගුණ කිව්වොත් බිරිඳම සමාජයේ කැපී පෙනෙනවා නම් ස්වාමියා ඒකට මසුරුයි. ස්වාමියා ඒක Tamanට නොලැබෙන එක ගැන. මේ මසුරුකමයි
ඉරිසියාව එකට තියෙන්නේ. මසුරුයි කියන්නේ තමාගේ දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. තමාට නොලැබෙන දේ අනිත් අයට ලැබෙනවට කැමති නැති එකට කියන නම තමයි ඉරිසියාව. අනිත් අයට ලැබෙනවට කැමති නැහැ. ඉරිසියාව. ඉච්ඡා මච්චරිය කියන එක, ඉස්සා මච්චරිය දෙක එකට තියෙන්නේ. මසුරුකම. ඊට පස්සේ ධම්ම මච්චරිය. තමන් බණ පොතක් ගේනවා අනිත් අයට ඒක දෙන්නේ නැහැ. ඒක හංගලා තියාගන්නවා. කබඩ් වල දාලා තියාගන්නවා. අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. ධම්ම මච්චරිය. තමන් දන්න දහම් කරුණු අනිත් අයට කියන්නේ නැහැ. ධම්ම මච්චරිය. බලන්න. තමන් හොඳට ලස්සන බණක් අහනවා. මෙන්න මෙහෙම ලස්සන බණක් තියෙනවා ඔයාලත් අහන්න කියලා කියන්නේ මසුරු බව. පින්වත් මහණෙනි මේ සියලු මසුරුකම් අතරින් පිළිකුල්ම මසුරුකමක් ඇද්ද? මේ ධම්ම මච්චරිය තරම් දෙයක් නැහැ කියනවා. ඒ නිසා පාරමී ධර්මයන් පුරන්න පටන් ගත්ත මහා බෝධිසත්වෝ ඉස්සල්ලාම මසුරුකම දුරු කිරීම නැමැති දාන පාරමිතාවක් වගේ පුරනවා. ඒ පාරමිතාවෙන් මුදුන්පත් වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බාරාණසී ඉසිපතනේ ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරමින් ධර්ම දානයෙන් නොමසුරුව දුන්නා. දෙවියන් බඹුන් සහිත මේ සකල ලෝක සත්වයාට ධර්ම දානය දුන්නම් මසුරු නෑ. අනන්තරං අබාහිරං කତ୍වා ආනන්ද තථාගතං ධම්මං දේශේති. ඇතුළත පිටත කියලා එකක් තියාගන්න නැතුව ධර්මයේ දේශනා කළා. නත්තානන්ද තථාගතස් ආචාර්ය මුට්ටි. ගුරුවරයාගේ අතේ ගුලි කරගෙන ඉන්න හංගගත්තු දෙයක් තථාගතයන් වහන්සේ ගාව නැහැ. නොමසුරු බව. මසුරු නෑ. පින්වතුනි තියෙනවා ආවාස මච්චරියෙන්. හාමුදුරුවෝ නම ආවාස මච්චරියෙන් හිටියොත් ඒ හාමුදුරුවෝ උපදින ප්‍රේත විමානයක් තියෙනවා. ඒ හාමුදුරුවෝ ආවාසයට ආසාවෙන් හිටිය වෙන කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැහැ නේ ආවාසයට. ගෝලියොත් පන්න ගන්නවා. තේරුණොත් මේ ගෝලයා දැන් මෙතන ප්‍රධානියා වෙයි කියලා මොකක් හරි එකකින් පන්න ගන්නවා. ඒ ආවාසයට වෙන හාමුදුරු නමකට එන්න දෙන්නෙත් නැහැ. එයා උපදිනවා. මැරුණට පස්සේ ආවාසයේ අතුගාලා කුණුරොඩු දාන තැනක් තියෙනවා නම් එතන උපදිනවා කියනවා විමානේ. ඇයි ආවාසනේ ඔළුව තියාගෙන හිටියේ? අර ආවාසයේ අතුගාලා කුණු ටික දානකොට අර ප්‍රේත විමානේ ඉන්න කෙනාගේ ඔළුවට දාන්නේ. ඔළුවේ තියාගෙන හිටියනම් මේ කුණු ඔක්කොම උඹගේ ඔළුවට. කොහොමද කර්මය බෙදපු හැටි? අපි කළ දෙයක් නෙවෙයි. කර්මය විසින්. ඒතර මෙයාට කේන්ති එනවා, ඇවිලෙනවා, පපුව පිච්චෙනවා. මගේ ආවාසේ කුණු ටික මගේ ඔළුවට දැම්මා. කියලා හිතට එන වේදනාවට අර කුණුම ඔළුවේ දාගෙන ඇවිදිනවා කියනවා. කුණු ඉහා ආවාසයේ වටේ ඇවිදිනවා කියනවා. ආවාස මච්චරිය විපාක. කුල මච්චරිය. ඊළඟ එක. දායකයෝ වෙනත් තෙරුන් වහන්සේලා ඇසුරු කරනවට කැමති නෑ. මේ මගේ දායකයෝ. නම් දාගත්තා. සමහර මහත්තුරු මුණ ගිහිල්ලා කියනවා අනේ හාමුදුරනේ ඇයිද දන්නේ? අපි ආවාසයට ගියාට පස්සේ ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන ඉඳලා ආපහු ගේට්ටුවෙන් එළියට යන කල්ම පිටිපස්සෙලු. වෙන කෙනෙකුට හාමුදුරු නමකට කතා කරන්නවත් දෙන්නේ නැහැ. ඇයි තවත් කෙනෙක් හිතවත් වෙයි කියලා. මගේ දායකයා. තමන්ගේ දායකයා වෙන වෙහෙරකට යනවට කැමති නැහැ. ඒ වාගේ කුල මච්චරියෙන් සිටින භික්ෂුව කය බිඳලා මරණින් මත්තේ උපදිනවා කියනවා. තමන් ගොඩාක්ම කැමති දායකයාගේ ගෙදර දොර පේන මායිමේ විමානේ පහළ වෙනවා කියනවා. දායකයාට වෙච්ච වැඩේ නේද? හාමුදුරුවෝ ඉපදුනා දොර පේන තැන.
ඒතර තමන්ගේ ඒ මසුරුකම නිසානේ එහුනේ. මොකද්ද මසුරුකම? මගේ දායකයා වෙන අයත් ඇසුරු නොකරත්වා. ඒතර මෙයාට පේනවා වෙන මිනිස්සු අර ගෙදෙට්ට යනවා. අන්න අදක් කට්ටියක් එනවා. මෙයාලා ගෙදෙට්ටම මොකද එන්නේ? පපුව පිච්චෙනවා අර බහිරවයාගේ අර ප්‍රේත විමානේ ඉන්න කෙනාගේ. ඊට පස්සේ අර දොරෙන් හොඳට පේනවා බහිර අර විමානේ ඉන්න කෙනාට. අර ආපු කට්ටියට බිස්කට් එකක් හරි තේ එකක් හරි දෙනවා. පොඩි කෑමක්. කර්මාන රූපෝ අර විමාන ප්‍රේතයාට පේනවා මේසි පුරවල කෑම. අයියෝ මුන් නිසා අපේ දායකයාගේ ධනෙ විනාශ වෙනවා. බොහොම අමාරුවෙන් හම්බ කරන්නේ. ඔහොමත් ආවට ඔහොමත් කෑම දෙන්න වටිනවද? අපේ කටත් මොලයක් නැහැ. දැන් අර විමාන ප්‍රේතයාට හිතෙනවා. මම මේ කියන්නේ ධම්ම සංගනිප්පකරණ කියලා අභිධර්ම අටුවාවක මේ තමයි මේ මසුරුකම මේ ප්‍රේත විමාන ගැන විස්තර තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අය යන ගමන් මෙයාට කිසෙල් ඇවරියක් හරි මොකක් හරි දෙයක් දෙනවා. මගේ අම්මේ අර ප්‍රේතයාට කර්මාන් රූපෝ පේනවා. කද බැඳගෙන මිනිස්සු යනවා අර ගෙදරින්. අයියෝ මගේ දායකයාගේ ධනෙ විනාශ වෙනවා කියලා කොච්චර හිතනවාද කියලා කියනවා නම් ලේ වමනේ වෙනවා. ලේ බඩ යනවා. අර ගෙදෙට්ට මිනිස්සු එන ගානේ ලේ වමන යනවා. ලේ බඩ යනවා. මගේ දායකයා පුදුම සහගතයි මේ මසුරුකමේ විපාක. තමන්ගේ කියලා වෙන් කර ගැනීම. ඉතින් ඊට පස්සේ විස්තර තියෙනවා මේ ආවාස මච්චරියෙන් යක්ෂයෝ අතර උපදිනවා කියනවා. ආවාසි රකින්න යක්කෝ ප්‍රේතයෝ. ඊට පස්සේ ආවාස මච්චරිය දරුණු වුණොත් ඒ වගේ අයගෙන් තමයි කියනවා ලෝකුඹු නිරය පිරෙන්නේ. තමන් ඉන්න තැනට මසුරු වෙලා. අපි ඔහොම කිව්වට මොකද මේ ගිහි මිනිස්සු අතරත් ඉන්නවා ගෙදර ටයිල් පිහදාදා කිලිටි වෙනවට කැමති නෑ. කවුරුත් එනවට කැමති නෑ. මේවා කිලිටි වෙනවා, මේවා කැඩෙනවා, බිඳෙනවා. මුන් આવොත් මේක විනාශ වෙනවා. අපි අමාරුවෙන් හදාගත්තේ ආවාස මච්චරිය. ගිහියට බලපාන හැටි. ඊට පස්සේ තමන් හදපු ආවාසෙටම ගිහියෝ ලෝභ කරනවා. ඇයි මතක නැද්ද? තමන් ආවාස මච්චරියේ කතාවක් තියෙන්නේ ප්‍රේතවත් වී. ඒ හාමුදුරුවෝ තවත් හාමුදුරුවෝ ආවාසෙට එනවට කැමති නැහැ. දායකයාට කිව්වා හාමුදුරුවෝ නමකින් ඔය හාමුදුරුවාවට ඔය හාමුදුරුවන්ගේ සීලය මේකයි දුස්සීලයි කිකිය කියනවා. ඔය කතාව gediya පිළින් ආරාමේ පූජා කරපු දායකයෙක් ගන්නවා. අපේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා ඔය හාමුදුරුවෝ දුස්සීලයි කියලා. ඉතින් ඇහෙනකොට අර එන හාමුදුරුවෝ වැඩිපුර ඉන්නේ යනවා. ඒ ආවාස මච්චරිය නිසා හාමුදුරුවෝත් පව් රැස් කරගත්ත, දායකයාත් පව් රැස් කරගත්තා. මැරිලා ඉපදුනා අසූචි වලේ. දායකයා මිනිස්සු දාන අසූචි කනවා. ඒ ප්‍රේතයා දාන අසූචි තමයි හාමුදුරුවෝ කන්නේ. ඒ අසූචි වලේ ඒ ප්‍රේතයාගේ කර උඩ තමයි ආරාමේ පූජා කරපු එක්කෙනා ඉන්නේ. ආරාම පූජාව පින්කම් අතර අග්‍රතම පින එතනින් එහා පිනක් නැහැ කියලා අහලා තියෙනවද නැද්ද? එහෙනම් කෙසේද අසූචි වලේ ඉපදුනේ? ඔහුගේ දාණය මසුරු මල දුරු කිරීම පිණිස සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඔහුගේ දාණය තිබුණේ අල්ලා ගැනීම පිණිස. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා දන් දෙනකොට පිරිකර තුනක් ඉස්සෙල්ලාම හදා ගන්න කියලා. ඕනම දානයක් දෙනකොට පිරිකර තුනක් හදා ගන්න ඕන. ඔයාලා මේ පිරිකර තුනත් එක්ක නෙවෙයිද දන් දුන්නේ? මොකක්ද මේ පිරිකර තුන? දානේ හදන්න කලින් පිරිකර තුන හදා ගන්න ඕන. ඒ තමයි දන් දෙන්න කලින් හිත පහදව ගැනීම. ඒකට සූදානම් වෙන්න ඕන. දන් දෙනකොට සිත පහදව ගැනීම සූදානම් වෙන්න ඕන. දන් දුන්නට පස්සේ හිත පහදව ගන්න ඕන. මසුරු කෙනාට දීලා හිත පහදව ගන්න බෑ.
අපුත්තක සිටා වගේ. අපුත්තක සිටානෝ කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපියව කියලා කිව්වා. දන් දුන්නට පස්සේ මසුරුණා මෙච්චර මගේ භෝජන ඇයි දුන්නේ? වැඩකාරයෙකුට දුන්න නම් වැඩක් කරගන්න තිබ්බා. දුන්න දේට මසුරුණා. තමන්ගේ පරම්පරාවෙන් එන ඉඩම ඊළඟට අයියගේ පුතාට හිමි වෙන්න තිබ්බේ. වහදීලා අයියගේ පුතා මැරුවා. මසුරුකම. නිරේ ඉපදුනා. රහතුන් වහන්සේ නමකට දන් දීපු පිනෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපල්ලා කියෝ වචනේ පිනට දෙව්ලොව ඉපන්නා. මනුලෝ උපන් ජීවිතවලදී සිටුවරෙක් වෙලා ඉපදෙනවා. දීලා මසුරු වුණ නිසා පරිභෝග කරන්න බෑ. නාඩුහාලේ බතුයි කාඩි හොද්දයි හොඳම කෑම. දිරපු කරත් එක යන්නේ. සමහර මිනිස්සු ඉන්නේ පරණ වාහනේ අයින් කරන්නෙම නෑනේ. සල්ලිත් තියෙනවා. පරණ එකේම ගාටනවා. නෑ මේවා පරණ ඒවා හොඳයි කියලා. එයාගේ හිතට පරණ එක වර්ණනා කරලා දුන්නේ සංසාරේ මසුරු හිතෙන් කරපු කර්මයක්. අලුත් දේ පරිභෝග කිරීම සැපයක්. ඒක ගිහියාගේ පංචකාම සැපය. හිත නැමෙන්නේ නැහැ. යහපත් ඇඳුමක් අඳින්න හිත නැමෙන්නේ නැහැ. පරණ එකේම ඉන්නවා. මසුරු හිතෙන් දරුවෙක් මැරුවද ඉඩම් Tamanට ගන්න අන්න අයට දරුවන් අහිමි කිරීමේ විපාක විදිහට දරුවෝ නැහැ. අපුත්තක සිටා. කොහොමද කර්මයේ ගියේ හැටි? ඊට පස්සේ තියෙනවා කුල මච්චරිය. ඊළඟට ලාභ මච්චරිය. ලාභ මච්චරියෙන් උපදිනවා කියනවා යක්ෂ, പ്രേත, පිඹුරෝ වෙලා උපදිනවා කියනවා. තමන්ගේ ලාභය අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. ඊට පස්සේ දැන් බලන්න තමන්ගේ ගෙදර ධනෙ තිබ්බා. පුතා දන් දෙනවා. අම්මා කිව්වා එපා දන් දෙන්න එපා. මසුරා යම් දෙයකට බයෙන් තමයි දෙන්නේ නැත්තේ. ඇයි දෙන්නේ නැත්තේ? මේවා දුන්නොත් අපිට නැති වෙයි කියලා. මසුරා දෙන්නේ යමකට බය වෙලාද ඔහුට ඒ බයෙන්ම නිදහස් වෙන්න බෑ අනාගතේ. අපිට නැති වෙයි කියලානේ දෙන්නේ නැත්තේ. අනාගතේ නෑ. නෑ කියන බයෙන් නිදහස් වෙන්න බෑ. නොදුන්නේ ආහාරයක්ද ලැබෙන්නේ නැත්තිත් ආහාරය. නොදුන්නේ ආවාසයද ලැබෙන්නේ නැත්තිත් ආවාසය. මසුරා නොලැබේවි කියන බයට දෙන්නේ නැහැ. හැබැයි අනාගතේ නොලැබෙනවා. ඒ බයෙන් නිදහස් වෙන්නේ නැහැ. මසුරාගේ ලෝකේ. ඊට පස්සේ අර උත්තරගේ අම්මා කිව්වා දෙන්න එපා අපිට නැති වෙයි. ඒ වුණාට පුතා දන් දෙනවා. නතර කරපන් ඕක අම්මා කිව්වේ. නෑ මෙයා දෙනවා. තොටුව උණුලේ වෙයා. අම්මට තරහ ගිහලා කිව්වා. තරහ ගියාම මිනිස්සු කියන දේවල් මිනිස්සු දන්නේ නැහැ. කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ අත්තන්න පස්සති. අර්ථයක් ධර්මයක් දන්නේ නැහැ. අන්ධකාරයි හිත. ඊට පස්සේ මැරුණා. මැරිලා ගිහිල්ලා ප්‍රේතෙක් කියලා ඉපදුණා. පිපාසය වැඩි. වතුර බොන්න ගඟකට යනකොට උණු ලේ වෙනවා. කියපු වචනේම ආවා. වෙන මොකුත් නැහැ. මසුරුකම අන් අය දෙන දැන් මේ ඒ අම්මගේ මසුරුකමටත් එහා ගිය එකක් තිබ්බා. අනිත් අය දෙන දෙයටත් කැමති නැහනේ. අනිත් අය දෙන දෙයටත් කැමති නැති කෙනාට කියනවා කදරිය කියලා. කදරිය කියන්නේ ඔහුට. ඒ අගුණෙට කියන්නේ කදරිය. අනිත් අය දෙන දෙයටත් කැමති නැහැ. ඊට පස්සේ ඒ අය යක්ෂ ලෝකේ පිඹුරු ලෝකේ උපදිනවා.
ගූත නිරේ පිරිලාම ඉන්නවා කියන්නේ ලාභ මච්චරිය නිසා නිරේ ගියාය කියනවා. ගූත නිරේ අසූචි ගොඩේම හිටපන්. කර්මය විසින් බෙදුවා. වන්න මච්චරියෙන් උපදිනව විරූපි වෙලා. ඕකට හොඳ කතාවක් තමයි අර ප්‍රේතවත්වයේ තියෙන තිස්සා මන්තාගේ කතාව. එක ස්වාමියෙකුට බිරිඳලා දෙන්නයි. ඒ ස්වාමියා එක බිරිඳකට තමයි වැඩිපුර ආදරෙන් කතා කරන්නේ. අරයා ඉරිසියයි. දවසක් ඇඟට රොඩු දැම්මා. එයාගේ ආභරණ වසූචි වලට දැම්මා. ඇයි මේ වන්න මච්චරිය මට ಗುಣ කියන්නේ අරයට කියනවා. අදත් නැද්ද? අරයා මට hina වෙන්නේ නැහැ. අරයට විතරයි hina වෙන්නේ. එයා යත් එක වැඩිපුර කතා කරගෙන ඉන්නවා. මට වචනෙන් දෙකෙන් විතරයි. නැද්ද? අල්ලපු ගෙදරේ වුණනම් ඉහලින් වර්ණනා කරයි. මම මෙච්චර උයලා දෙනවා අඩුම තරමින් කැමරායි කියපන්. ඔය ගෙවල් වල තියෙන ගෝරනාඩු වන්න මච්චරිය මහත්තයා බැරි වෙලාවත් අල්ලපු ගෙදර නෝනා වර්ණනා කළොත් උසාවියට යන්න වෙනවා. නැත්තම් මහත්තයාගේ දත් ටික අතේ. නෝනා බැරි වෙලාවත් වෙන මහත්තයෙක් වර්ණනා කළොත් ඉවරයි. වන්න මච්චරිය සුගතියක් නැහැ. පින් වැඩිම තිබ්බොත් බහිරවෙක්. අර තොල් පොට ඉල්ලිච්ච, ඇස් ලොකු වෙච්ච, අතපය කොර වෙච්ච, බඩ ලොකු වෙච්ච බහිරවෙක්. මසුරුකම දුරු කරන්න, අතාරණ දේ අතහැරලම දාන්න, තවත් කෙනෙක්ගේ ಗುಣ කියනවට කැමති වෙන්න. ඊට පස්සේ අර තිස්සා මන්තා ඒ දෙන්න හිටියේ. ඉතින් ඉරි අනේ අරිත් එක්කෙනාට ආදරෙන් ඉන්නවට කැමති නෑනේ. මැරුණා. අර ගෑනු කෙනාටනේ අකමැත්තෙන් හිටියේ වන්න මච්චරිය. නාන ළිඳ ළඟ ඉපදුනානේ. ඇයි ඒ විරූපි ප්‍රේතියා පුදුමයි. කාන්තාවන් කයේ තියෙන අසූචි ගඳ හොදන්නේ යම් තැනකද එතනම ඉපදුනා. වන්න මච්චරියේ විපාක බලන්න කුණු හොදන තැන ඉපදෙනවා. අසූචි ගඳ ගහන විරූපි ප්‍රේතිය නුඹ කවරෙක්ද? අනේ ඔයා මන් දන්නේ නැද්ද? මං ඔයාගේ අනිත් ඔය ගෙදර හිටපු අනිත් බිරිඳ. ඇයි මේ ඇඟේ පස් ගාගෙන ඔයාගේ ඇඟට පස් දාම්පු විපාකේ? ඇයි අසූචි ගඳ? ඔයාට අපේ මහත්තයා එදා කතා කළා අපි අහවල් මඟුල් ගෙදර අපි දෙන්න යන් කියලා. මට කතා කළේ නෑ. මෙයා කල්පනා කළා මඟුල් ගෙදර යන්නේ ඇඳුම් ආභරණ ඇඳගෙනනේ. ඒ ටික පොට්ටණී කරලා කක්කවලට දැම්මා. ඇඟ කක්ක ගඳයි. දැක්කද විපාක? විරූපි වෙලා ඉපදෙනවා කියනවා වන්න මච්චරිය. වන්න මච්චරිය කියන්නේ තමන්ගේ රූපය ගැන, තමන්ගේ ගතිගුණ ගැන අනිත් අය වර්ණනා කරනවට කැමති. ඒක වෙන කෙනෙකුට ගියොත් මෙයා අවුල් යනවා. වන්න මච්චරිය. පින්කමක් කරනවා, පුණ්‍යානුමෝදනාවට වෙන නමක් කියනවා. වන්න මච්චරිය. පින්කමක් කරලා නම කිව්වේ නැත්තම් දායකයන්ගෙන් භාගයට භාගයක් ආයෙන්නේ නැහැ. ඒ නිසායි පන්සල් වල ගොඩාක් පින්කම් කරද්දී බණ කියන්නවත් වෙලාවක් නැහැ. දායකයන්ගේ නම් ලිස්ට් එක කියන්න වෙනවා. දායකයන්ගේ නම් ලිස්ට් එක කියන්න වෙනවා. දවසක් මහත්තයෙක් කිව්වා ඒ නෝන බණ අහන්න නැති නිසා හොඳයි. ඒ මහත්තයා ආරාම කිහිපයක වැඩ කරලා නම ගැහුවා. ඒ මහත්තයාගේ සල්ලි වලින්. ඉතින් නෝනා අප්සෙට් යන නිසා නෝනාගේ නමත් යටින් ගැහුවා. මේ ළඟදී මට මේ මහත්තයා කිව්වේ මා අවුරුද්දකට වතාවක් වෙනම ඒ ආරාමෙට ගිහිල්ලා සල්ලි දෙනවලු නම් දෙක අලුත් කරන්න. අර ආවාසේවත් ඒව නෙමෙයි නම් දෙක අලුත් කරන්න අවුරුද්ද ගාන වෙනම සල්ලි දෙනවා. ඉතුරු වෙන්නේ නම. මච්චරිය. ඊට පස්සේ අනේ
ඇඟිලි කපන සොරෙක් බවට ඒ මහා ශ්‍රාවකෙක් වෙන්න පින් තිබුණ අඟුලිමාලයන් අහිංසකයන් අඟුලිමාල කෙනෙක් වුණේ කුමක් නිසාද? ශිෂ්‍යයන්ගේ වන්නමච්චරිය. තමන්ගේ ගුරුවරයා හැම වෙලාවෙම අහිංසක කියලා තමන්ගේ කීකරු ශිෂ්‍යයාට නිතර කතා කරන එක ඉවසුවේ නෑ. ඉස්සා මච්චරිය දෙක එකට තියෙන ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. අද කාලේ උනත් ගුරුවරයා නිතර තවත් කෙනෙක්ගේ නමක් කියනවනම් අම්මා නිතරම දරුවෙක්ගේ නමක් කියනවනම් අපිට ලෙවුන් එවලා තියෙනවා මිනිසුන්ට මේ මසුරුකම කියන එක බෙදා ගන්න බෑනේ. අනේ ආන්දරණී ඇයි අපේ මල්ලිගේ නම විතරයි මම අම්මලා කියන්නේ? මෙහිමත් දෙමව්පියෝ ඉන්නවද? මේ අය දෙමව්පියෝද? මේ මිනිස්සු බණ ඇහුවට හැදෙන જાතියක්ද කියලා දුක් ගැනවිලි කියලා ළමයි එවනවා. ඇයි මේක බඩවැල කඩාගෙන ආපු අය තමන්ගේ සහෝදරයාට නිතර අම්මලා කතා කරනවට කැමති නෑ. මසුරුකම වන්න මච්චරිය කැත වෙලා උපදිනවා. සුගතිය යන්නේ. ඊළඟට ධම්ම මච්චරිය ධර්මයේ සංගවන අය. ඔය ටික කරන්න ඉතුරු ටික පස්සේ කියන්න. ඒ ධම්ම මච්චරියෙන් ඉන්න අය මරුණට පස්සේ කුක්කුල නිරේ උපදිනවා කියනවා. කුක්කුල නිරේ. මේ මසුරුකම නිසාමයි පරණ වලව් දැන් වැහිලා තියෙන්නේ. ඇයි ඒ වලව් දිහා බලාගෙන වලව් අතපොත ගාගෙන හිටපු පරණ මිනිස්සු මැරිලා ඒ වලව්වෙම ඉපදුනා බහිරව වෙලා. දරුවෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. විගුණන්න දෙන්නෙත් නැහැ. ඔය විකුණන්න බැරි ඉඩම් වලට බහිරව පූජාව තිබ්බ ගමන් විකිනෙනවනේ. එහෙනම් මේ විකිනෙන්න බැරි විදියට මොකද්ද මේ තිබ්බ බන්ධනේ? බහිරව බන්ධනේ. අද චෛත්‍යයක් බෝධියක් ආරාමයක් හදන්න බෑනේ බහිරව පූජාවක් තියන්නේ නැතුව. මේ සිත් පිට නැති මහා කළුගලකින් පිළිමයන් නෙලන්න බෑනේ බහිරව පූජාවක් තියන්නේ නැතුව. ඒකටත් බැඳිලා කොච්චර තියෙනවද මසුරුකම්? තමන්ගේ ඉඩමෙන් පොඩි අඩිපාරක් යනවට කැමති නැහැ. පාර වහනවා. තමන්ගේ දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. මම දවසක් ආරාමයට යනකොට ඒ ආරාමේ හරියටම කාර් එකක් ගන්න ඉඩ විතරම තියෙන දෙපැත්තෙම වැට. පටුයි පාර. ඒ පාර නෙවෙයි පටු උනේ. ඒ ඉඩම අයිතිකාරයාගේ මසුරු සිත. ඔහුගේ සසර ගමනත් ඒ විදිහටම යන්න වෙයි. පුදුම දේවල්. ඇයි මේ මසුරුකම හටගන්නේ? ලැබෙන අයටනේ ආවාසයක් තියෙන, දායකයෝ ඉන්න, ලාභ ලැබෙන, ගුණවර්ණාව ඇහෙන, ධර්මයේ දන්න අයටමනේ මසුරුකම උපදින්නේ. සෝවාන් වෙන්න බෑ කිව්වා මේ මසුරුකම එක්ක. එහෙනම් සක්කාය දිට්ඨියත් එක්ක මේක තියෙන්නේ. මම මගේ කියලා තමන්ගේ ආවාසෙන් චූන් වෙනවා. තමන්ගේ දායකයන්ගෙන් මෙහා චූන් වෙනවා. තමන්ට කියන ගුණ ගායන අහලා මෙයා උද්ධාමයටපත් වෙනවා. කැමති නෑ වෙන කෙනෙකුට ඇහෙනවට. බලන්න එනමුත් අපගේ ගුරු දෙවිඳුන් දෙස මේ ලක්දිරනේ බොහෝ තැන්වල ආවාස ඉදි කරලා සංගරුවන ශිෂ්‍යයව සත්වා. හොයා බලන්නේ ආදායම් කීයක් ලැබුණාද? ආධාර කීයක් ලැබුණාද? කුටි කීයක් තියෙනවද? කොහොමද? හරි නේද? එහෙම නැහැ. ආදායකයෝ ටිකකින් අන් ටික මට එවන්න. මට පොඩ්ඩක් ඒ අයට කතා කරන්න ඕන. දන්නේ නැහැ. දායකයොත් එක්ක ඇලිල්ලක් නැහැ. ඊට පස්සේ ලැබෙන ලාභය එහෙම මසුරු නෑ. මසුරු වුණා නම් මෙච්චර සුන්දර විහෙර විහාර හදන්න බෑ. මසුරාගේ පිරෙන්නේ බැංකු පොත. මසුරා නිසා මේ ලෝකේ සැප විඳින්නේ බැංකු. අපේ ලොකු ස්වාමීන් වහන්සේට නෑ. හැම තැනම විහෙර විහාර හදනවා, උදව් කරනවා. ඊට පස්සේ වන්න මච්චරිය. කවුද ධර්මයේ කියන්නේ? කවුද සාසනික සේවාවක් කරන්නේ? ඔවුන්ට ගුණයක් ඇසෙත්වා.
ධම්මමච්චරිය නෑ. අපිට මේ සාක්ෂියක් අපි ඇස් ඉදිරිපිට ඉන්නවනේ. දැන් තම තමන් දෙස බලන්න. ඉල්ලීස සිටානෝ වගේ මසුරු කෝසියල වගේ ඉන්න ගෙවල් තියෙනවා. ස්වාමියා කනවා බිරිඳට දෙන්නේ. බිරිඳ කනවා ස්වාමියාට දෙන්නේ. අර කැවුම් කෑවේ. මතකද කැවුම් කාම කතාව? කැවුම් කන්න ආස හිතෙලා මසුරු කෝසියට ඉන්නවා ඉව්වොත් එහෙම අනිත් අය ඉල්ලයි කියලා. බිරිඳ කිව්වා ඕක උයලා දෙමු ඔක්කොටම කිව්වා. තොට ඔල්මා දෙද කියලා ඇහුවා. මේ අනිත් ඒකට කැවුම් දෙන්න. හරි හරියන අපේ ගෙදර අයට ගැවුම් කන ආසාවල් ඇති වෙලා නැහැ. නැති ආසාවල් උපද්දන්න එපා කොයා බන කිව්වා ඈට. ඉතින් අපි දෙන්න කම කිව්වා උඹට මොකටද? කැවුම්. ආයෙනම් ඔය හිට විතරක් කිව්වා. උඩු මහන්තලේ කැවුම් කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඉරිදියෙන් දමනය කළා. යම් වෙලාවක සියලු සංගරුවනට කැවුම් බෙදුවාද ඒ මසුරු සිත දුරු කළාද ඊට පස්සේ දෙසූ ධර්මය අවබෝධ වුණා. සෝහන් වුණා. මසුරු සිත දුරු වෙන්න ඕන සෝහන් වෙන්න. ඊට පස්සේ ඉල්ලීස ජාතකේ වදාලා කියවන්න. මසුරුකමේ භයානක බවට අවසන් කතා වස්තුව කියන්නම්. මසුරුකම ගැන කියන්න නම් රැයක් එළි වෙනකල් කිව්වකි. එච්චර මසුරුයි. කවුරුත් වැඩි ඕනේ. රුවන්වැලි සෑයට ගිහිල්ලා ලොකු පිච්ච මල් වට්ටියක් අතට ලැබුණාට පස්සේ එයා හිතනවා මම මේ පිච්ච මල් ටික වටේ තියෙන්න ඕන කියලා හිතාගෙන යනකොට වෙන කෙනෙක් ඇවිල්ලා ඔකට අත දාලා එයාත් අවුරක් ගන්නවා. මේකත් මෙතෙන්ට ආවා. දැන් මොකද්ද මේ උනේ? මසුරුයි. ඒ පිච්ච මල් ටික දෙන්න බෑ තවක් කෙනෙකුට. තමා සන්තකදී තවක් කෙනෙක් පරිභෝග කරනවට කැමති නෑ. මසුරුයි. සෑයට මල් පුදා මසුරු සිත වඩනවා. දම් බෙදා මසුරු සිත වඩනවා. පින්වතුනි දන් දෙන්න මසුරු සිත දුරු කරන අදහසින්. හොඳ දායකෙක් තෙරුන් වහන්සේ නමකට ආවාසයක් හැදුවා. තෙරුන් වහන්සේ ඔහුට දහම් දෙසමින් වාසය කරනවා. ඔය ආවාසයට රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දායකයා දානි පූජා කළ ස්වාමීනි මම හදපු ආවාසයේ තියෙනවා. තෙරුන් වහන්සේ නමක් සුවසේ වැඩි ඉන්න ඔබ වහන්සේත් ඒකේ ඉන්න. තෙරුන් වහන්සේ දානි අරන් වළඳලා ඒ ආවාසයට ගියා. අන්න අලුත් හාමුදුරු නමක් ආව පොඩ්ඩක් හිතට හරි මදි. ඔබ වහන්සේ කොහින්ද මං අහවල් ජනපදේ. අද ඉන්නවා කිව්වා. කුටියක් හදලා දුන්නා. හවස දායකයා ආවා. ඇවිල්ලා ආගන්තුක හාමුදුරු නමක් ආවද? ආවා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් දාන්න අරකන් කුටියේ ඉන්නවා. කුටියට ගියා කතා කළා. එහි ස්වාමීනි කියලා රහතන් වහන්සේ දහම් දේශනා කරනකොට සතුටෙන් අහනවා. ඈත ඉඳලා බලාගෙන හිටියා අනිත් හාමුදුරුවෝ. මේ යන විදිහට නම් මට දැන් නරක කාලේ. ඊට පස්සේ දායකයා ඇවිල්ලා කිව්ව හිට දානෙට වඩින්න දෙනවම හොඳයි කියලා යවුවා. කල්පනා කළා මේ යන විදියට දායකයා මෙයන් නවත්ත ගන්න හදන්නේ මගේ ආවාසයට තව එකෙක් රින් ගන්න හදන්නේ. අන්න ආවාස මච්චරියාව. මගේ දායකයාගේ ගෙදරට තව කෙනෙක් පිණ්ඩපාත යන්න හදන්නේ කුල මච්චරියාව. ඊට පස්සේ මටම ලැබිච්ච දානි දැන් වෙන කෙනෙකුට ලැබෙන්න හදනවා ලාභ මච්චරියාව. දැන් ඉතින් අරුණාංශකෙම ගුණ කිකියින්දී වන්න මච්චරියාව. මෙච්චර කාලයක් ඔය මහත්තයාට දම් මේ බණ කිව්වේ මං ඔය උපාසකයාට. දැන් අරුණාංශෙත් බණ කියයි ධම්ම මච්චරියාව. උදේ පාන්දරම ගිහිල්ලා ගෙඩියට නියපොත්තෙන් තට්ටු කළා. දොරට නියපොත්තෙන් තට්ටු කළා. හොරෙන් දනට වැඩියා. ස්වාමීනි කෝ අර අනිත් තෙරුන් වහන්සේ
කිව්වට මොකද උපාසකුන් නැහැ. ඉතින් ඔහෙත් ඉතින් හොඳට ඉතින් දානේ දුන්නනේ. ඔහේ මසුරු නෑනේ. දන් දුන්නා. වළඳලා සැතපිලා. කම්බීරි වෙන්න gediya ගැහුවා. දොරට තඩි බෑවා. දැන් කලේ මොකද්ද නියපොත්තෙන් තට්ටු කරේ. වගාක් නෑ කිව්වා. අනේ ස්වාමීනි ඔය මහන්සි වෙන්න ඇති දුර ඉඳලානේ වැඩියේ. ඒ නිසා ඔය ගණන් ගන්න ඕනේ. ඔබ වහන්සේ වළඳන්න කියලා දාන ටිකක් හදලා දුන්නා පාත්‍රයට. ප්‍රණීත. මෙයා කල්පනා කළා මේ වාගේ එකක් වැළඳුවොත් එහෙම කණෙන් ඇදලා දැම්මත් ආයේ නම් එළියට යන්නේ නැහැ මෙයා. මේක දැන් මිනිස්සුෙකුට දෙන්න බෑ. ඕක ගිහිල්ලා කියනවා. වතුරට දැම්මොත් තෙල් පාවෙනකොට ඕකක් ගිහිල්ලා කියන්න පුළුවන්. කොහෙට හරි දැම්මොත් එහෙම සතෙක් කනකොටත් කාට හරි හොදුව යනවා. ගින්නක් ඇවිලෙනවා. ඇවිලෙන ගින්නට දැම්මා. රහතන් වහන්සේ දිවසින් දැකලා ආකාශයෙන් වැඩියා. යනකොට රහතන් වහන්සේ නෑ. මෝගේ හිත ගොඩාක් චෝදනා කළා මගේ මේ වැඩේ දැක්කම යා කියලා. මැරුණා. කුක්කුල නිරේ ඉපදුණා. ලෝකුඹ නිරේ පැවුණා. යකෙක් වුණා. ආත්ම භාව 500ක් යකෙක් වෙලා හිටියා. කෑම නෑ. ලේව කකා ඉන්නව බඩ පිරෙන්නේ නෑ. ආත්ම භාව 500ටම එකම එක දවසක් දරුවෙක් වදපු ගැබ් මලක් කෑව බඩ පිරෙන්න. ආත්ම භාව 500ටම එක දවසයි. බල්ලෙක් වෙලා ඉපදුන ආත්ම භාව 500. 500ටම එක දවසක් වමනයක් කෑවා බඩ පිරෙන්න. සසරේ ගිහිල්ලා ওই විදිහට ඉපදුන ලෝසක. ඔබ දන්නවා ඒ කතාව. ගෙවල් ගිනිගත්තා ඉපදිච්ච දවසේ. අම්මා පාරේ දාලා ගියා. කුණු කානුවේ ලෙව කකා හැදුනේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැවිදි කරගත්තේ. දම් බෙදන්නේ නැහැ කවුරුවත්. පාත්‍රේ පිරිලා වගේ පේනවා. කෑම නැහැ. කොළයුස කකා ජීවත් වුණා. පිරිනුවම් පාන දවසේ දානේ ටිකක් ගෙනාවා. ඒකත් කවුද මගදින් කාලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ චතු මඳුර පාත්‍රය අතේ තියාගෙන අල්ලන්නේ නැතුව උඩින් අත දාලා වළඳන්න කිව්වා. අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කරුණාව. නමුත් මසුරු භවයේ කර්ම විපාක බලන්න. ලෝසක තෙරුන් වහන්සේ සමග පිණ්ඩපාතේ ගියොත් සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් දානි ලැබෙන්නේ නැහැ කියනවා. මසුරු කමේ විපාක. එදා වැළඳුවා. බඩ පිරෙන්න පිරිනුවම් පෑවා ලෝසක රහතන් වහන්සේ. බුද්ධාන්තරයක් කාශ්‍යප බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම බඩ පිරෙන්න කෑවේ දවස් 3යි. මසුරු කමේ විපාක බලන්න. මසුරු වෙන්න නම් එපා. දෙන දේ අත්හැරලම දාන්න. මසුරු නැතුව දන් දෙන්න. දන් දීමේ අරමුණ මසුරු බව නැති කිරීමයි කියන සත්පුරුෂ වදන හිතට රුවා ගන්න. එතකොට ඔබ සූපත් වේවි. ඒ නිසා මසුරුකම දුරු කරන, මසුරු සිත් දුරු කරන. ඒකනේ දැන් බලන්න ශ්‍රද්ධාව ඇතිවෙච්ච ගමන්ම ඒකට ඊළඟට අහන්නේ ආන්දරණේ දානයක් දෙන්න බැරිද? බලන්න ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි දන් දෙන එක. හැබැයි ඒකට හොඳට යොමු කරගන්න ඕන මසුරුකම දුරු කරනවා කියලා. මසුරු සිතට ප්‍රඥාවේ ඉඩක් නැහැ. මසුරු සිත ප්‍රඥාව ගැන කවර කතාවද? සද්ධාවටවත් ඉඩක් නැහැ මසුරු සිතට. ඒ නිසා මසුරු නැතුව දන් දෙනවා කියන වචනේ අර්ථය දැන්වත් තේරුණාද? යන්ට නම් එපා දුගතියකට. පින් තිබිලත් කොච්චර පින් තිබ්බත් අර බාහිර ජීවිතය ඉවර වෙනකල්ම ඉන්න ඕන. බාහිරවෙක් ධර්මය අවබෝධ කරපු බවක් දහම් පදයක නෑ, විස්තරයක නෑ. එනිසා මේ කාලය තුල ඔය විස්තර කළේ ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ 3ක් තියෙනවා. ඒ තමයි සීලවතු දස්සන කාමෝ. සිල්වතුන් දකින්ට කැමැති. දැන් පොළපුලා බලාගෙන ඉන්නේ අසපොළ දහම් වැඩසටහන් පටන් ගන්න කාල. ඇවිල්ලා සංගරුවන පෙනිපෙනී බණහන් ආසයි. සද්ධම්මං සෝතු මිච්ඡති.
ශ්‍රී සද්ධර්මය අහන්න කැමති. විනයේ මච්චරේ මලං මසුරු මල දුරු කරනවා. මසුරු මල දුරු කරනවා. සවේ සද්ධෝති උච්චති. ඒ කෙනාට තමයි ශ්‍රද්ධාවන්තයා කියන්නේ. බලන්න ඔබ ශ්‍රද්ධාවන්තයෙක්ද කියලා. මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලින් ශ්‍රද්ධාවන්තයෝ බිහි කරනවා. ඔය කරුණ තුනෙන් යුක්ත අය බිහි කරනවා. ඒ අයගේ ශ්‍රද්ධාවන්තය සිතේ කැමැත්ත ඉෂ්ට කරනවා. ඔබ එහි කොටස්කරුවෝ. මෙන්න මේ ගුණධර්මවල පිහිටවන ශාස්තෘන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න මනා සිතක් ඇති කරවන දහම් පොතක් ළඟදින් ලියවුණා. ඔබ ඒක දන්නවද? මේක නම් පුදුම දෙයක්. ලොකු ස්වාමීන් වහන්සේගේ අතින් ලියවිච්ච පොත් අතර පුදුම සහගත පොතක්. ඒ පොත් වහන්සේගේ නම අච්චරිය මනුස්සෝ. මේ තමයි ඒ පොත් වහන්සේ. අච්චරිය මනුස්සෝ. මේ වගේ පොතක් මේ තමයි ත්‍රිපිටකයේත් අටුවාවටත් 90 පමණක්ම ලියපු බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව. මේ වගේ පොතක් මේ පෘථිවි මණ්ඩලෙම නැහැ. ඔබ දන්නවා මම ධර්මයේ දේශනා කරනකොට මගේ අතින් ගොඩාක්ම කියවිලා තියෙන දේ තමයි බුදුගුණ. මම රැයක් එළි වෙනකල් බුදුගුණ කිව්වා. අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනේ පැය 106ක් බුදුගුණ කිව්වා. එච්චර බුදුගුණ කියපු මටවත් මේ වගේ පොත් වහන්සේ නමක් නම් කියවන්න ලැබිලා නැහැ. මම ගොඩාක් පොත් කියවපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා ගොඩක් කියවපු කෙනෙක්. පොත් හොයෝයා කියපු කෙනෙක්. මට නම් මෙහෙම පොතක් නම් ලැබිලා නැහැ. පුදුම ලෝකයකට අපි යනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ධර්මයේ වර්ණනා නැහැ. ත්‍රිපිටකයේ අටුවාවේ විතරයි විස්තර. එතකොට අපි අහලා තියෙන බුද්ධ චරිතේ හරීම ඒවද වැරදි ඒවද කියලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් කියන්න. අපි මෙච්චර කාලයක් ඇහුවේ ශිල්ප පෙන්නලා යසෝදරා ගත්තා කියලානේ. ශිල්ප පෙන්නලා ස්ත්‍රියක් ගන්න තරම් අපේ මහා බෝධිසත්වයෝ පහත් ලෝකයකට වැටුන්නේ නැහැ. යසෝදරා සමග විවාහ වුණාටත් පස්සේ තමයි ශිල්ප දැක්කුවේ. ඒ රජතුමාට ආපු නින්දාවක් මුල් කරගෙන සුද්ධෝදන රජතුමාට. ඒ බව අපි අසා තිබෙන්නේ නැහැ. මනාව විස්තර කරනවා ඒක සිද්ධ වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් සැනසුණ අය කවුරුන්ද? ඒ ශ්‍රාවක සංඝයා බිහි වුණේ කොහොමද? ඒ මහා තුන් ලෝකයක් එළිය කළ ඒ දහම් ඇස නිවි ගියේ කොහොමද? හරි පුදුමයි. විතක ගොඩාක් හිතට සතුටුයි. විතක පුදුම සහගතයි. විස්මිතයි. හැම පරිච්ඡේදයක් අවසානයේම කියවෙනවා. හිතෙනවා පුදුම සහගත මිනිස්සෙක් නේද භාග්‍යතුන් වහන්සේ. ආචාර්ය මනුස්සෝ. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ ආචාර්ය මනුස්සෝ. මට වෙන වචන තේරෙන්නේ නැහැ. එකක් කියන්න පුළුවන්. ආචාර්ය මනුස්සෝ. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් මිනිසෙක් කියලා පිටුවෙන් පිටුව හිතට දැනෙන අසිරිමත් පොත් වහන්සේ නමක්. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට අනාගතය අහන්න ලැබෙවි. ලොකු ස්වාමීන් වහන්සේ මේ පොත කොහොමද ලිව්වේ කියලා. පුදුමයි. ලොකු ස්වාමීන් වහන්සේට පුදුමයි කියනවා මේ පොත. මේ වෙනකොට පොත ලියලා ලොකු ස්වාමීන් වහන්සේ 10 වතාවක් කියවලා අවසන්. මේ මාසයක් ඇතුළත මේ පොත් වහන්සේ ඔබට ගන්න පුළුවන්. හැම ගෙදරකම තියන්න පුළුවන්. තවත් කෙනෙකුට ඔබ මේ පොත් වහන්සේ දුන්නොත් මනුස්ස ලෝකෙ පුදුම දායාදයක් දුන්නා වෙනවා. මුළු ත්‍රිපිටකයම දුන්නා වගේ වෙනවා. පුදුම සහගතයි. සතිපට්ඨානෙන් පොත් ලියන්න ආරම්භ කරපු ගුරු දෙවිඳු අවසානයේ අපිට දායාද කළා ආචාර්ය මනුස්සෝ. එහෙනම් මේ පොත් වහන්සේ සුළුපටු පොත් වහන්සේ නම නෙවෙයි. කියවන්න. ඒ පොත ඉල්ලගන්න මේ පොත ගෙන්න ගන්න ක්‍රම තියෙනවා. වෙබ්සයිට් එකකින් අසුබ වලින් කතා කරලා දැනගන්න පුළුවන්. හැම කෙනෙක්ම කියවන්න.
ඊළඟට තව කාරණාවක් මට මතක් කරන්න තියෙනවා. ඒක නම් මම ඇත්තටම කැමැත්තෙම මතක් කරන එකක්. ඒ දන්නවද මම මගේ ගම වැලිමඩනේ. මගේ පළාත ඌව පළාතනේ. මේ ලෝකේම මිනිස්සු බණ ඇහුවත්, මේ රටේම මිනිස්සු බණ ඇහුවත්, මං හැදුන වැඩුණ දුප්පත් ගම්වල මිනිසුන්ට මේ බණපද ඇහෙන්න විදිහක් නැහැ. ඒ තමයි මේ ශ්‍රද්ධා රූපවාහිනිය. අපේ ගමේ හාමුදුරුවෝ කවුද කියලා බලා ගන්නවත් විදිහක් නැහැ. අපේ ගමේ මේ දුප්පත් කොල්ලෙක් මහාන කරලා බණ කියවන ගුරුවරයා කවුද කියලා මේ මිනිසුන්ට බලා ගන්නවත් විදිහක් නැහැ. ඌව පළාතට ශ්‍රද්ධායක නැති නිසා. ඒ නිසා මම දැක්කා ශ්‍රද්ධා රූපවාහිනියෙන් මේ ඇඩ් දානවා ඌව පළාතට ශ්‍රද්ධා රූපවාහිනිය මේ විකාශනය කරවන්න කුළුණක් හදන්න යනවා. ඔක්කොටම අහන්න මම ස්වාමීන් වහන්සේලාගෙන් තොරතුරු ඉල්ලුවා ඒක ගැන. ඒතර ස්වාමීන් වහන්සේලා මට ලබා දුන්නා බදුල්ල, බණ්ඩාරවල, වැලිමඩ, ඇල්ල, මොනරාගල, තනමල්විල, බිබිල, බුත්තල, මේගහ කිව්ල, වැල්ලවාය, පස්සර, දඹගල්ල, මාරියාරාව, මුල්ලේගම, දොඹගහවෙල, පොල්වත්ත, කතරගම, තිස්ස, කිරින්ද, ඒ වගේම නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව, පොතුවිල් ඒ ප්‍රදේශ පවා මේ ශ්‍රද්ධා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ නිසා ඒ අයට ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකට විශාල වියදමක් කෝටි 3ක විතර වියදමක් මේ සම්ප්‍රේෂණාගාරයේ මධ්‍යස්ථානයේ සඳහා වැය වෙනවා. ඉතින් ඔබ කැමැති පරිදි මේකට දායක වෙන්න. ඒ කොටස් තියෙනවා ලක්ෂේ දසලක්ෂේ වගේම ලක්ෂ 5 වගේම ලක්ෂේ ඒ වගේම 10 කොටස් 50 කොටස් මේ විදිහට තියෙනවා. ඉතින් කැමැති කෙනෙක් ඉන්නවනම් දායකත්වයේ දරන්න. එතන මගේ වචනේ නිසා කවුරු හරි ඒකට සම්බන්ධ වුණත් මට සතුටක්. අපේ ගම්වල අහිංසක මිනිස්සුන්ට බණක් ඇහෙනවා. ඒ මිනිස්සු හරි දුකසේ ජීවත් වෙන්නේ. ඌව පළාතේ මිනිස්සු හරි දුෂ්කරව ජීවත් වෙන්නේ. රට රැකර ගන්න ඔය ඌව වෙල්ලස්සේ මිනිස්සු සටන් කළා 30000ක් සුද්දන්ගෙන් එකතැන මැරුම් කෑවා. ඒ මිනිස්සුන්ගේ කර්මයක්ද මන් දන්නේ. අදත් හේම් පතන් කුඹුරුත් එක ඔට්ටුවේ ඉන්නවා. ඔය මිනිස්සුන්ගේ දුක්ගිනි ගෙවෙන්න ඕනේ නැද්ද? ඔය මිනිස්සු අතරම ඇති අපිටත් එහා මේ බණපද සොඳුරු ලෙස දිසන ධර්ම දේශකයාණන් වහන්සේලා බිහිවෙන පින්වන්ත කොල්ලෝ ඇති. අපි ගන්න ඕන බණවලින් මේ ධර්ම දේශන අහලා ඒ මැණික් ආකරවලින් ගන්න ඕනේ ඒ වටිනා මාණික්කය. මසුරු මල දුරු කරන ශ්‍රද්ධාව ධර්මය අහන සිල්වතුන් දකින්න පින් ඇති අය ඔය අතර ඇති. අපි ඒ අයටත් පිහිට වෙමු. ඒ නිසා පුළුවන් අය මේ පින්කමත් එක්ක එකතු වෙන්න මසුරු මල දුරු කරලා දන් දෙන්න. අපි කාටත් මසුරුකම නැමැති මලය මසුරු මලනේ කියන්නේ මලකඩේ ස්වභාවය තමයි හැදුන එකම විනාශ කරනවා. අපි තුල මසුරුකම හැදුනොත් අපිම විනාශ වෙනවා. මාගේ සතුරෙකුටවත් මසුරුකමක් නොපිහිටාවා. නිවන් දකිනා මොහොත දක්වා මසුරුකම අප තුල නොපිහිටාවා. මසුරු මල දුරු කරපු සිත් ඇතිව මේ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අපිට වාසනාව ලැබේවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ තමයි අද මේ උතුම් ධර්ම දේශනාව. ඔබට නොමසුරුව දන් දෙන්නේ ධර්ම දානයේ පින රැස් කරගන්නේ පින්වත් සංජය යද්දෙහි ගිහි මහත්මයා, රවීනා විජේමාන මහත්මිය, දුලින යද්දෙහිගේ පුතණුවන් සහ දුයින් යද්දෙහිගේ පුතණුවන්. ඒ පවුලේ පින්වතුන් තමයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒසා තමන්ගේ හිතේ ඇතිවෙන කෙලෙස් හඳුනා ගන්න පින, මසුරු මල දුරු කරන පින මේ ධර්ම දානය දුන්නයිට රැස් වෙනවා. දාන අතරින් ධර්ම දානය අග්‍රයි. ධර්ම දානය අග්‍රයි. ඉතින් ඒ නිසා ඒ වගේම ධර්ම දානයේ සියලුම කොටස්කරුවෝ තමයි මේ කාර්ය මණ්ඩලයේ පටන් ශ්‍රද්ධා මාසික ධර්ම දායකත්ව දරන පින්වතුන්. ඔබට පුළුවන්කමක් තියෙනවා නම්
මම හිතේ මාසික දායකත්ව වෙන්නේ රුපියල් 1000ක් වගේ. රුපියල් 1000ක් වගේ. ඔබ තවම සම්බන්ධ වෙලා නැත්තම් මේ දහම් වැටත් එක්ක සම්බන්ධ වෙන්න. ඇත්තට මේ පින්වතුන් නිසා නේනම් අපිත් බණ කියන්නේ. නැත්තම් මේ මාධ්‍ය පවත්වාගෙන යන්න බැරි වුණොත් දවසින් දවස ඔබට ඇහෙන බණ පදවල මිහිර නැති වෙලා යනවා. ඒ දහම් වට නවතිනවා. මේක පවත්වා ගන්න අනාගත පරපුරට කාමයෙන් විනාශ වී යන ලෝකයක් සැඩපහරක්. දරුවෝ ටික බේරගන්න, අනාගත පරම්පරාව බේරගන්න, අනාගතේ බේරගන්න ඒ දහම් වැටේ කොටස්කරුවෙක් වෙන්න. ඒ නිසා ශ්‍රද්ධා මාසික ධර්ම දායකත්වයේ දරුවෝ ලෝකේ කොතනකාරි ඔබ සිටින ඒ වගේ නොයේක ආකාරයෙන් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලිය සහ මේ මාධ්‍ය නිසා පිනට යොමු වෙච්ච ඔබ සියලු දෙනා සතුටින් ඔබ සියලු දෙනා මේ පින්කමේ කොටස්කරුවෝ අද මේ අනුමෝදන් කරන පින සතුටින් ඔබට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින ඔබටමයි අනුමෝදන් කරන්නේ. ඔබට සිස්සේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා වසරක් පුරාවට නොවේ ආරම්භයේ පටන්ම රැස් කරගත්ත පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ උපකාර නැතුව මේක කරන්න අමාරුයි. ශාසනයේ දියුණුව කැමති සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මේ සත්පුරුෂ වැට ඉදිරියට පවත්වා ගන්න දෙවියන්ගේ දිව්‍ය උපකාර ආරක්ෂාව සලසත්වා. මේ අහිංසක පින්වතුන් සියලු දෙනා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම අද ධර්ම දායකත්වයේ සපින පින්වතුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ පින්වත් කහවේ නාරද ස්වාමීන් වහන්සේට හා නාරද ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ කහවේ නාරද ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වී ඒ අමා නිවන් සුවම අවබෝධ වේවා. මිය පරලෝකයේ එච්.වයි. දයාරත්න පියාණන්ට දොන් එරන් විජේමාන්න සීයාට කන්නානමගේ ඇග්නස් ආච්චීට පින් අනුමෝදන් කරනවා. ඒ මිය පරලෝකයේ පින්වතුන්ටත් ධර්ම දායකත්වයේ සපයමින් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලිය සමග එකතු වෙලා පින් කරපු ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම මෙතෙක් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි රැස් කරගන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මසුරු නැති සිත නිසා. කවදාවත් මසුරුකමක් අපි දැකලා නැහැ. මෙච්චර කාලයකට. ඒ නිසා මේ දහම් වැටේ පුරෝගාමී වූ අඳුරු වීගෙන ගිය ගෞතම බුද්ධ ශාසනය නැමැති මහා ස්තූපයේ දැල්වූ පහන්සිල දැල්වූ පහන අපගේ ගුරු දෙවිඳුන් ඒ එළියෙන් අපි සෑය දෙස බලන්නේ. මේ ධර්මාසනයේ මාව ඉඳවා මාගේ මුවින් ධර්මයේ දේශනා කරන්නට මාව සුදුසෙක් කළේ මාගේ ගුරු දෙවිඳුන්. ඔබට මිහිරි බණපද ඇහෙන්නේ සත්‍යයේ බණපද ඇහෙන්නේ අපගේ ගුරු දෙවිඳුන් නිසා. ඒ නිසා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා. සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්ට මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ගෞතම බුද්ධ ශාසනය පිහිට දායාද කරපු පින්බලෙන් අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට ඒකාන්තයෙන් ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු. ඒ වගේ මේ කටයුතු වලදී දිවා රාත්‍රී නොබලා අප්‍රමාණව කැප වෙන අප කෙරෙහි ඉතාමත් සිනහවන්තව ආදරෙන් අපිට ආශිර්වාද කරන අපගේ පූජනීය අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂ සම්පන්නියත් ධර්ම දානයේ අතිශය ආනුභාව සම්පන්න පින්බලයෙන් ඒ ස්වාමීන් වහන්සේට සියලු රැකවරණ ආරක්ෂාව සැලසේවා. මේ පින්බලයෙන්ම වහා ධර්මය අවබෝධ කරන භික්ෂුන් වහන්සේ නමක්ම වේවා. සාදු සාදු. මාව බුද්ධ ශාසනයට පූජා කළ මාගේ පියාණන්ට මෑණියන්ට පවුලේ සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් මේ පින් බලෙන් ඔබ සියලු දෙනාට නොඑක් අයුරින් මේ පින්කමට සහසම්බන්ධ වන සියලු දෙනාට පින් සිදු වේවා.
නැවතත් මතක් කරනවා අච්චරිය මනුස්සෝ කියන පොත නොකියවා එන්න එපා කියවන්න. පුදුම සහගත පොතක්. ඒ වගේම ඌව පළාතේටත් ධර්මය අහන්න සලස්වන්න. ඒ පින්කම් උසී කරනවා. අපි කාටත් මසුරු මල දුරු කරපු සිත් ඇති වේවා. නිවනින් සැනසෙන්න ඒකාන්තයෙන් මේ පින් හේතු ආසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.